උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා උඳුගොඩ මහරංගල්ලේ පදිංචි සුගුණා තිලකරත්න මහත්මිය, ආර්.එම්. තිලකරත්න මහතා, අනුලා මහත්මිය, සේනාරත්න මහතා සහ දියණිවරුන් වන ප්‍රියංකා, ලසන්ති, කස්තුරිකා, ඉනෝකා සහ බෑනාවරුන් වන උපරත්න, පාලිත, චාමර හා අනුර සුදර්ශන යන අය විසින් මෙම උතුම් වූ ධර්මදේශනයේ සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ සියලුම පුණ්‍ය කුසල් ආර්.එම්. පුංචිරාල, කේ.ඒ. හාමි මහත්තයා යන දෙමව්පියන් දෙපළටත්, ආර්.එම්. හීන් මැණිකේ, ආර්.එම්. පියසිරි යන සහෝදරයන් දෙපළටත් අනුමෝදන් වේවා. ඉක්මන් භවයකදී උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් වේවා. සුගුණා තිලකරත්න මහත්මියගේ පවුලේ මියගිය දෙමව්පියන් සහ සහෝදර සහෝදරියන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. එමෙන්ම සඳුනි, සවින්දි, තසන්දි, තරුන්, දහම්සා, ජනිදු, ගගනි, දිසින්දි, ඉමන්දි යන සියලුම මුණුපුරු මිනිබිරියන්ගේ ග්‍රහාපල දුරු වී අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් මේ සම්බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ කුසල බලය හේතු වේවා. ධර්ම ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි ජනතාවට මේ පින් අනුමෝදන් වේවා. ලක්දිව කොරෝනා ව්‍යසනය සමාප්ත වී ජනතා පීඩනය දුරු වී සුඛිත මුදිත වේවායි ප්‍රාර්ථනා කරනවා. 30 අවුරුදු යුද්ධයෙන් රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ටත් මේ උතුම් පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. මෙම සම්බුද්ධ ශාසනය තුලම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ කුසල කර්මය හේතු වේවා. වාසනාව වේවායි ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අත්තානං චේප්‍යං ජඤ්ඤාරක්ඛයනං සුරක්ඛිතං තින්නං අඤ්ඤතරං යාමං පටිජග්ගේය පණ්ඩිතෝති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ ධර්මින් ධර්මානුශාසනාව පටිගත කිරීම සහ සම්බන්ධ වෙන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ප්‍රඥා රූපවාහිනී නාලිකාව තුළින් මේ මොහොතේ ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා අවධානය යොමු කොට සිටින්නා වූ ලංකාවාසී ලෝකවාසී සදහැවර පින්නතනි, මාර්ගෝපදේශකත්වය කියලා කියන්නේ පාර පෙන්වන එක. ඒක තාරපාරවල් වලට පවණක් සීමා වෙන්නේ නැහැ. වනාන්තරය යන ගමනකට, කඳු නගින ගමනකට, අභ්‍යවකාශ යන ගමනකට, රට යන ගමනකට මාර්ගෝපදේශකත්වයක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් වැරදි පාරවල් යන්න පුළුවන්කමක් තිබෙනවා. මෙන්න මේ ජීවිතයත් ආරම්භ වුණාම මහපාරේ වැලි පාරේ නොගියට යම් යම් මාර්ගවල තමයි ගෙනියන්නේ සමාජය. මේ මාර්ගවල යාමේදී ප්‍රධාන වශයෙන් මව්පියන්, අනතුරුව ප්‍රාථමික ගුරුවරුන්, අනතුරුව ගුරුවරුන් යම් යම් මාර්ගෝපදේශකම් ලබා දෙනවා. මේ හැම දිනාටම ශ්‍රේෂ්ඨ වූ මාර්ගෝපදේශකයෙක් තමයි තථාගත බුදු පියාණන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ ජීවිතයේ ගත යුතු මාර්ගය පැහැදිලි කරන්නේ කිසියම් අත්දැකීමක් තුළ. අර එක එක්කෙනා තම තමන්ට කැමති පරි යන මංවල අනාගතයේ විවෘත වෙන්නේ හැමෝටම හොඳ තැන් වලට නෙවෙයි. එබැවින් උන්වහන්සේ සමාජයට ජීවත් වෙන්න මාර්ගෝපදේශයක් දීලා තිබෙන්නේ. ජීවත් වෙන්න මාර්ගෝපදේශයක් දුන්නයි කිව්වහම කැම්බීම් හොයා ගැනීම විතරක් පමණක් වෙන්නේ නැහැ. ජීවිතෙන් එහා පැත්තටත් අයහපතක් සිදු නොවන යහපතක් සිදු කරගන්න පුළුවන්. ජීවිතෙන් එහා පැත්තට යහපතක් සිදු වෙන ආකාර දෙකක් තිබෙනවා.
එකක් පිනෙන් පරලොව යන එක, එකක් පරලොව නොයන එක. එබඳු සාමාන්‍ය සමාජයට නොපෙනෙන මාර්ගෝපදේශකත්වයක් දුන්නා වූ කෙනෙක් තමයි තථාගත බුදු පියාණන් වහන්සේ කියලා කියන්නේ. ඒ ජීවිතය තුලින්ම දීලා තියෙන දෙයක්. මෙව නිසා මම කල්පනා කරනවා වඩාත් මෙව ධර්ම දේශනාවක් වටින්නේ ජීවත් වෙන්නට සූදානම් වෙන අයට ජීවිතේ මාර්ගෝපදේශකත්වයක් ගන්න. මම හිතන්නේ මේ ධර්ම දේශනාව සංවිධානය කරන පින්වත්තුන්ගේ බලාපොරොත්තු වන්නේත් එහෙම එකක් තමයි. ඒ අනුව මේ මම ගත්ත ගාථාව ටිකක් ගැඹුරින් විවරණය කරන්න ඕන එකක් වශයෙන් කල්පනා කරලායි මම අරන් තියෙන්නේ. මෙහි සඳහන් වෙනවා තමන්ට තමන් ප්‍රිය නම් අත්තානං චේප්‍යං ජඤ්ඤා රක්ඛේය නම් සුරක්ෂිතං තමන් සුරක්ෂිතව රැක ගන්න ඕනේ කියන එක. මේ කියන්නේ දරුවෙක් නොමගෙන වළක්වන්න ගෙදරට දාලා දොරවල් දාලා වහගෙන ඉන්න එක කියන එක නෙවෙයි. එහෙමත් යම් යම් ගමන් යනකොට වළක්වන්න අපි මාර්ගය යොදනවා. නමුත් මෙතන අත්තානං කියන එකේ තේරුම තමා කියන එක. තමා කියන එකේ තේරුම තමන්ගේ ශරීරය වෙන්න බෑ. ශරීරය කාටවත් රකින්න බෑ. ඒක ළමා තරුණ මැදිවී මහලු බවට පත් වෙලා පොළොවට පස්සෙන් වැරුණාම ඒක රකින්න පුළුවන් කෙනෙක් හිටියේ නෑනේ කවුරුත්. ඒකට ඉරණම හම්බ වෙනවා. ඒ නිසා අත්ත කියන පදයෙන් පෙන්වනු ලබන්නේ කයක් වෙන හැකි. ඒක ත්‍රිපිටකයේ තුලාම පවතිනා වූ වචනයක්. තමා ජය ගැනීම කියලා තියෙනවා. තමා හික්මවා ගැනීම කියලා තියෙනවා. මේ වචනේ තමා කියලා එදුවට එකෙන් කියන්නේ කය කියන අර්ථයක් ගන්න බෑ මම දකින ආකාරයට. එතකොට ওই විස්තරය තිබෙනවා මේ නොමගයයි කියලා ගෙවල් දොරවල් වලට දාලා පරිස්සම් කරගත්තට එහෙම රැකෙන්නෙත් නැහැ කියන එක. ඒ වගේම තමා රැක ගැනීම සඳහා දීලා තියෙන කාලයකුත් තියෙනවා. අනේ ඒක විශේෂයෙන් සමාජයේ තේරුම් ගන්න ඕන. තින්නම් අඤ්‍යතරං යාමං. අඤ්‍යතරං යාමං එක්තරා යාම තින්නම් තුනෙන් හෝ තුනෙන් එකකදී. යාමේ කියන වචනේ ඔබට මට වරුදුයි. සන්ධ්‍යා යාමේ, මැදි යාමේ, අලුයම් යාමේ. රාත්‍රියත් එහෙම තුනකට බෙදෙනවානේ. ඒ වගේ ජීවිතෙත් බෙදන්න පුළුවන් අපට. සමහර ධර්මශාලාවලදී එහෙම ආපුහම ඒ ගැන දැනගෙන හිටියපු නැති අය ළමා කාලයේ, තරුණ කාලයේ, මහලු කාලයේ කියලා ජීවිතේ යාම තුනකට බෙදනවා. නමුත් ඒ බුදුරජාණන් වහන්සේ බෙදපු ආකාරය නෙවෙයි. ත්‍රිපිටකයේ කියවනකොට බුදුන් වහන්සේගේ යාම තුන මීට වෙනස්. ඔය බ්‍රාහ්මණ සංයුක්තය කියන කොටසේ තිබෙනවා අවුරුදු 120 බමුණු පිරිසක් ඇවිදින් අපි ඔබ වහන්සේගේ බණ නම් අහන්න බැරි වුණා, පිළිපැද්දේ නැහැ. අපට දැන් හිතවත් හිත කරන බණක් දේශනා කරන්න කියලා කිව්වහම ඔබ තුන් වයස ඉක්මවා ගියාය කියලා. අනර තින්නම් අඤ්‍යතරං යාමං වල තුන් වයස මහලු වයස ආйти නෑ. එතකොට 120ක් කියලා කියන්නේ ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති යමක් කරගන්න කාලයක් නෙවෙයිනේ. එදා 120 වගේ අදත් එහෙම වගේ ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, වාඩි වෙන්න බැරි, කල්පනා ශක්තියක් නැති, ඒකට වයසක් දෙන්න බෑ. 80 90 වෙන්න පුළුවන්. ඊට අඩු වෙන්නත් පුළුවන් සමහර අයට. ඒ කොටස කපා හැරලා තියෙනවා. අපිට අවබෝධයෙන් ලබා ගන්න පුළුවන් තවත් එකක් තියෙනවා. අපි කියනනේ කටේ කිරිසුඳ කියන කිරිසප්පයෝ කියලා. එයාට අපි මේ කතා කරන දෙයක් පිළිබඳ තමා රැක ගැනීම පිළිබඳ දෙයක් තේරුම් ගන්න අදාළ අවබෝධයක් නැහැ. ඒ නිසා ළමා කාලෙත් අපි අතහරින්න ඕන. දැන් ඉතුරු වෙන්නේ මැද කොටස. මෙන්න මේ මැද කොටස බෙදලා තියෙනවා තථාගතයන් වහන්සේ නව යෞවනය, භද්‍ර යෞවනය, අග්‍ර යෞවනය කියලා. නව ආරම්භය, භද්‍ර මැද කොටස, අග්‍ර අග කොටස. ඒ විදිහට ජීවිතයේ යෞවනයන් තුනක් තියෙනවා කියලා තියෙනවා. මේකට නිශ්චිත වයසක් පෙන්වන්න බෑ. නමුත් සාමාන්‍යයෙන් 12 13 15 වෙනකොට කෙනෙක් යෞවනයක් වෙනවා. එතනින් එහා පැත්තට
80 ඇරලා ඊ ටික බෙදපුවාම 20 විතර ගන්න පුළුවන්. 15 20 35 35 55 55 85 75ක් විතර වගේ. ඒ කියන්නේ සමාජයේ දිහා බැලුවොත් දරුවා හරි හම්බ කරන්නේ නැහැ, ඉගෙන ගන්නවා, ජීවත් වෙන්න අනතුරු හම්බ කරන්න ගන්නවා. ශරීර ශක්තිය තියෙන කාලේ තමයි හරි හම්බ කරලා වයෝවෘද්ධ භාවයේදී ඒවා දරුවන් වෙනුවෙන් ඉදන් කරලා දරුවන්ගේ උදව්වෙන් හරි නැත්නම් තමන් තැන්පත් ධනයක් වශයෙන් තියාගෙන ගත දුබල කාලේ ජීවත් වෙන්නේ. අන්නේ හරි හම්බ කරන්න පුළුවන් කාලේ වගේම මේ තමා රැක ගැනීම සඳහාත් මේ තුන් කාලයෙන් එක් කාලයකදී කිව්වහම වඩාත් සුදුසු කාලයක් වෙනවා ඒ අයට. තමා රැක ගැනීම සඳහා අදාළ පිළිවෙතට ප්‍රවිෂ්ඨ වෙන්න ඕන කියලා පෙන්වලා තිබෙන්නේ. මෙන්න මේ බුදුන් වහන්සේ වදාරලා තිබෙන මේ පිළිවෙත, මේ මාර්ගෝපදේශකත්වය වත්මන් සමාජයේ භාවිතා වෙන්නේ නැහැ. ඒක තමයි මේ සමාජයක් මෙතරම් පිරිහෙන්න සහ මිනිසා දුකටපත් වෙන්න හේතුව. මමත් දකිනවා, ඔබත් දකිනවා අවුරුදු 10ක් 15ක් කාලේ දරුවෝ සිල් සමාදන් වෙන්නත් වෙනවා, දහම් පාසලුත් වෙනවා. ඉන් පස්සේ අධ්‍යාපන තරංගය සහ විභාග තරංගය තවන තරංග හේතු කොටගෙන උන්ට බණක් අහන්න පන්සලකට එන්න වෙලාවක් නැහැ. උදේ දවල් හවස පන්ති. ජීවන සටන සඳහාම, රැකියාවක් සඳහා, අධ්‍යාපන සුවකම් ලැබීම සඳහාම යනවා. ඊට පස්සේ විවාහ වෙලා දරුවන් හදලා ඔවුනුත් දීගදාලක දීලා මුණුබුරුණුත් හදලා 75න් පස්සේ ධර්මශාලාවට එනවා බණ අහන්න, සිල් සමාදන් වෙන්න, භාවනා කරන්න. මම දකින්නේ පසුගිය වසර 50කට පෙර සමාජයේ මෙන්න මෙහෙම එකක්. එතකොට අර තුන් වයස අතහැරිලා ගිහින්, තමා හික්මවා ගන්නට අවශ්‍ය තුන් වයස අතහැරිලා ගිහින්. එනිසා මේන් වැඩිහිටියන්ට සිදු වුණා වූ හානිය මොකක්ද කියලා මට නම් තේරෙනවා. තරුණ වයසේදී අම්මලා තාත්තලා බවට පත් වෙලා දරුවන් ගොඩක් හදලා ඒ අයගේ කටයුතු කරනකොට වයස අගට යනවා. දැන් බණ අහන්න වෙලාවක් එන්නේ නැහැ. දරුවන් වෙනුවෙන් දුක් මහන්සි වෙලා තමන්ගේ ජීවිතයේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්නට කාලේ නැති වෙලා ගිහින්. වයස අගදී එතකොට අර බමුණන්ට අදාළ පරිදි සිල් සමාදන් වෙලා පිනක් දහමක් කරන පරලෝ ජීවිතේ ඒ වමුණන්ටත් කියලා තියෙන්නේ පරලෝ යහපත සඳහා පිනක් කරගන්න. ඒ කියන්නේ පරලෝ සුගතිගාමීම සඳහා. ඒක තමයි අපේ යටත් කරන්න වෙලා තිබෙන්නේ. ඒ අර ජීවිත කාලය තුල ජීවත් වීම ඇරුණාම තමා රැක ගැනීම කියන කාරණයට අවධානය යොමු කරන පුරුද්දක් බහුතර සමාජයට නැති බැවින්. දැන් මොකද්ද මේ තමා කියන්නේ? මොකද්ද මේ තමා කෙලෙසීම කියලා කියන්නේ? අනේක හොයාගත්තම මේක ලේසියි තේරුම් ගන්න. ඔය ත්‍රිපිටකගත සූත්‍රවල පවතිනවා මිනිසාගේ ඉරණම සම්බන්ධයෙන් පරිහාන ධම්මංගෝ දේශිස්සාමි කියලා. පිරිහෙන ධර්මය, පිරිහෙන මග දේශනා කරන්නයි මම යන්නේ කියලා. පිරිහෙනවා කියන වචනේ ඔබටත් තේරෙනවා, තියෙන දෙයක් නැති වෙනවා කියන එක. ධනෙ නැති වෙනකොට ධනෙන් පිරිහෙනවා කියනවා. ශරීර සෞඛ්‍ය නැති වෙනකොට සෞඛ්‍යෙන් පිරිහෙනවා කියනවා. ඒ දෙක නෙමෙයි මේ පෙන්වන්නේ. අර ළමා කාලෙන් පසු චිත්තාභ්‍යන්තරයේ බලවත් වෙන්නා වූ වැරදි හැඟීම් ටිකක් බලවත් වීම තමයි පිරිහීම කියලා පෙන්වලා තිබෙන්නේ. අන්න එය වළක්වා ගන්නට දරුවන්ට තේරෙන්නේ නැතුව යනවා. ඔවුන් බුදුරජාණන් වහන්සේ ගැන, ලුම්බිණි සල්ලු වෙන ගැන, සාසන ඉතිහාසය ගැන ගොඩක් දේවල් දන්නවා. විභාගත් පාස් වෙනවා. මේ තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ පරිහානියක් කරා යන බව උන් දන්නේ නැහැ. අන්න ඒක වළක්වා ගන්න හැකිතාක් ඉක්මනින් අග්‍ර යවුණේදී හරි, භද්‍ර යවුණේ හරි, නව යවුණේ හරි දරුවන් මේ මගට අපට වුණ දේ නුඹලට වෙන්න නරකයි කියලා වැඩිහිටියන් යොමු කරන්න ඕන කාලයක් මම දකින්නේ. නමුත් අධ්‍යාපනය තුළ, අධ්‍යාපනඥයන්ගේ උත්සාහය තුළ, මව්පියන්ගේ උත්සාහය තුළ ඕකෙවත් මේක මම දකින්නේ නැහැ. ඉගෙන ගන්නම උගත්තු බවට පත් කරලා සල්ලිම හොයන බවට පත් කරන්න මහන්සි වෙනව ඇරුණාම ඒවට යන තරඟයේදී තරඟ කරන්න ගියාපුවම, වාද විවාද කරන්න ගියාපුවම, දිනන්න ගියාපුවම චිත්තාභ්‍යන්තරයට සිදුවෙනා වූ පරිහානිය ගැන ඔවුන්ට අවබෝධයක් නැහැ.
කුමක්ද පරිහානිය කියලා පෙන්වලා තිබෙන්නේ. ඒකට පෙන්වලා තිබෙනවා රාග වේපුල්ලං, දෝෂ වේපුල්ලං, මෝහ වේපුල්ලං කියලා වචනයක්. වේපුල්ලං කියන්නේ බලවත් වෙනවා කියන එක. ළමයාගේ නැති දෙයක් තරුණ වයසට ටික ටික රාග කියමු අපි කාමවලට, දෝෂ කියමු තරහවට, මෝහ කියමු මුලාවට නැත්තම් හිංසා කරන අදහසට. ලෝභ දේශ මොහ තුන බලවත් වීම පිරිහීමයි. බුදුන් වහන්සේ වදාළ පරිදි. ඒක ළමා කාලෙන් පටන් අරන් හදාගන්න මහන්සි වුණේ නැත්නම් මහලු කාලයේ දක්වාම පාප කර්මයන් තුළ වැඩිපුර බලවත් වෙනවා. පුණ්‍ය කර්මයන් වල ඉරත වෙලා හිටියත් පෘථග්ජන භාවය නිසා පුණ්‍ය කර්මයන්ට වෙන විපාක තිබියදී අර තුන බලවත් වීම සිදු වෙනවා. මෙන්න මේ තුන බලවත් වීම පිරිහීම නම් තමා රැක ගන්න බෑ කියලා කියන්නේ මෙන්න මේකයි. තමන්ට සිදුවෙන මේ හානිය ඊට පස්සේ මොකද කරන්නේ? මනසාචේ පදුට්ටේන බාසතිවා කරවතිවා තතෝනං දුක්ඛමන් වේති. දුෂ්ට මනසෙන් කියන්න කරන්න ගියොත් ඒ අනුව තමන්ට දුක් එනවා. අන්න එහෙමයි ජීවිතේ අර දුෂ්ට වූ මනසෙන් සිතින් කරන්න ගියාපුවම තමන් පිටපස දුක් එන විදිය තමන්ම හදාගන්න එකක් ඒක. අනේ දුක් එන එක තමන් රැක ගැනීම නෙවෙයි තමා විනාශ කර ගැනීම. ඒ නිසා මම දකිනවා බුදු සමය තුළ විශේෂ තැනක් දීලා තියෙනවා යෞවනයට. යෞවනයේදී මේ පරිහාන මාර්ගයේ අත්හිටවා අපරිහාන මාර්ගයේ අපරිහාර මාර්ගයේ යන්න වෙනවා. සිද්ධාර්ථ කුමාරයන් ඇතුළු එදා සසුන්ගත වුණ හැම දෙනා කලුකෙස් සුදු වෙන්න පෙර මේ සඳහා අවතීර්ණ වුණාය. ගමින් ගමට ගොස් ධර්ම දේශනා කිරීමේදී නම් ඕන කෙනෙකුට ධර්ම දේශනා කළා. නමුත් මම දකින්නේ ඒ පරිහාන මාර්ගයේ ගියොත් ඊට පස්සේ වැරදි පාරක කිලෝමීටර් 60ක් 70ක් ගියොත් ආපහු නිවැරදි කරන 60ක් 70ක්ම ආපහු වෙන්න වෙනවා. දවසෙන් දවස අවුරුද්දෙන් අවුරුද්ද චිත්තාභ්‍යන්තරයේ ලෝභය දේශ මොහ බලවත් වුණොත් අගට යනකොට විශාල ප්‍රමාණයෙන් බලවත් වෙලා තියෙනවා. දැන් හදාගන්න කාලෙත් නැහැ, වෙලාවකුත් නැහැ, තේරෙන්නෙත් නැහැ. එතකොට මම දකින්නේ මිනිසා තමා රැක ගන්න බැරිකම කියලා කියන්නේ ජීවත් වෙන්න ගිහින් චිත්තාභ්‍යන්තරයේ ලෝභය දේශ මොහය බලවත් වීම. ඒක තමයි පරිහානිය නැත්තම් රැක ගන්න බැරිකම. දැන් අනතුරුව මොකද වෙන්නේ? ලෝභ දේශ මොහ කියන්නේ අකුසල් මුල්. අකුසල් මුල් බලවත් වෙලා අකුසල් මුල් වලින් පරලෝ යන්න සිද්ධ වෙනවා. එතකොට ලෝභ දේශ මොහයන්ගෙන් නැත්තම් පංචපාපයන්ගෙන් දස අකුසල් වලින් පරලෝ ගියොත් එහෙම මිනිස්කම අතහැරලා සතර ආපායත්පත් වෙර. දැන් තමා රැකුණද? මනුස්සකමත් එක්ක විනාශ වුණා. ඒ විනාශ වුණේ කුමක් නිසාද? පවෙන් සිත පුරවා ගත්ත නිසා. අපි දකිනවා ඒක විතරක් විනාශය කියලා. තව ටිකක් එහාට ගත්තාම බුදු සමයේ අවදාළ දේවල් කරගන්න විදිහක් නැති විදිහට මිනිස්සුන්ගෙන් එහා පැත්තට දෙවියන් අතරට ගියොත් එහෙම ආයෙත් ආපහු පුනර්භවයට එන්න සිද්ධ වෙන තමන් රැක ගන්න උපදෙස් හම්බ වෙන්නේ නැති තැනකට ගියා. සල්ලි ටිකක් හම්බ කරගෙන හෝටලයකට ගිහිල්ලා කකා ඉන්නවා වගේ. එතකොට සල්ලි ටික තියෙනකන් කන්න දෙනවනේ. එය පුණ්‍ය විපාක ගෙවීමක් පමණයි. සැප තිබෙනවා. දෙවියන් මේක ඒ සැපත නිවන් සැප කියලා හිතනවා කියලාත් ත්‍රිපිටකයේ තියෙනවා. වැරදිලා. නමුත් දෙවියන්ට චුත වෙන්න කාලයක් තියෙනවා කියලා තියෙනවා. එදාට උන්ට උපදෙස් දෙනවායි කියලා තියෙනවා මෙහෙන් චුත වෙලා සුගතියට යන්න කියලා. බෝ ඊතෝ ගන්තා සුගතින් ගච්ඡ කියලා කියනවා. ඔබ මෙහෙන් ගිහින් සුගතියට යන්න කියලා. සුගතියට ගිහිල්ලා සුලද්ද ලාභය ලබන්න කියලා. සුලද්ද ලාභං ලබ. සුලබ්බ ලාභං ලබිත්තා සුප්පතිට්ඨිත භවහි. මනාව පිහිටන්න කියලා තියෙනවා. භික්ෂුවක් බුදුන් වහන්සේ වදාළ මේ දේ අහගෙන ඉන්න මොකද්ද දෙවියන්ගේ සුගතිය කියලා අහනවා. අන්න මේ සූත්‍රයේ තියෙනවා දෙවියන්ගේ සුගතිය මනුස්ස ලෝකයේ කියලා. මනුස්ස ලෝකයට එන එක සුගතිගාමී වීම, ධර්මයේ හමු වෙන එක සුලද්ද ලාභය, ධර්මයේ පිහිටන එක මනාව පිහිටීම. මේ ත්‍රිපිටකයේ තියෙන මේ සූත්‍රය තුළ එහෙනම් දෙවියන් අතරට යාම කියන්නේ නිවන් මඟ හෙළිවීමක් නෙමෙයි. කළ පින් ටික විනාශ කරගන්න මගක් කරුණාම තමා රැක ගන්න පාරට වැටෙන්නේ නැහැ. වර්තමාන සමාජයේ දෙවියන් නැත යාම වටිනා දෙයක් ලොකු දෙයක් වශයෙන් සැලකුවට බුදුන් වහන්සේ පහළ වුණ සමාජයක ධර්මය අනුගමනය කරන්න තියෙන කාලය සෑහෙන කාලෙකින් කල් දාව ගැනීමක් විතරයි වෙන්නේ.
තවත් එහාට එකක් තියෙනවා. වර්තමාන සමාජයේ තිබුණ නැතුවට සිද්ධාර්ථ කුමාරයා හැදුනට සමාජයේ ගෙදර අතහැරලා කැලේට ගිහින් සිතේ දියුණු කරගත්ත තව පැත්තක් තියෙනවා. ලෞකික සමාධි නැත්තම් ලෞකික ධානය කියලා. ඒවයිනොත් පරලොව යන්න පුළුවන්. බුදුවරයෙක් නෙමෙයි දෙන්නෙත් 3 දෙනෙක් පහළ වෙනකල් ආපහු එන්න බැරි තැනක ඉන්න වෙනවා. ඒකට කියනවා දුෂ්ට උෂණ නැත්තම් අතිදීර්ඝ ආයුෂ ඇති කල් කියලා. බුදුවරයෙක් මුණ ගැහෙන්න පාර වහගත්තා. එතකොට සසරේ රැඳිලා ඉන්න තියෙනවා. එතන සංසුන් බවකුත් තියෙනවා. අවිද්‍යාව දුරුන කළ බැවින් ඒක ඉවර වෙනකොට ඒ ශක්තිය ඉවර වෙනකොට ආගන්තාරෝ පුනබ්බවන් ආයත් පුනර්භවයට එන්න වෙනවා. මනුස්සසින් බලනට පවෙන් පරලෝ යාම නරකයි, පිනෙන් පරලෝ යාම හොඳයි, ධානයෙන් පරලෝ යාම හොඳයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් මේ ගාථාවට අනුව පරලෝ ගියාපුවම ධර්මයේ සුරක්ෂිත කරගෙන හැසිරෙන්න තියෙන දැන් මග ඇරීමක් මේ සිද්ධ වෙන්නේ. ආයෙත් මෙහෙටම ඇවිදින් හදන්න වෙනවා ඇරුණාම අක්කන සූත්‍රයේ සඳහන් පරිදි දුෂ්ටක්ෂණ 8ක් තියෙනකොට ක්ෂණ 1යි තියෙන්නේ. ඒ 8ට අයිති අපායත් අයිති, බ්‍රහ්ම ලෝකෙත් අයිති, ත්‍රිපිටකේ නම් දිව්‍ය ලෝකේ අයිති කරලා නැහැ. මට හිතෙනවා ඒත් අයිති කියලා. දීර්ඝායුෂ ඇති තැනක් නිසා. අංග වේකල බව, මන්දබුද්ධික බව, මිත්‍යා දෘෂ්ටික බව, අබුද්ධෝත්පාදයක ඉපදීම, සද්ධර්මයේ පවතින නැති රටක ඉපදීම ආදී කොට ඇති මේ කාරණා බුදුන්ගෙන් වැඩක් ගන්න බැරි, ධර්මයෙන් වැඩක් ගන්න බැරි ස්ථාන නැත්නම් අවස්ථා කියන එක තමයි ෂණ කියලා කියන්නේ. එතකොට අපි ෂණ සම්පත්තිය මගාරියොත් අපට අපිම පාර වහගත්තා වෙනවා. මනුස්සලාභං ලද්දාන සද්ධම්මේ සුප්පවේදිතේ. මනුස්සලාභය ලැබිලා තියෙනවා, සුප්‍රවේදිත දහමක් තිබෙනවා. නමුත් ඒ ගැන සැලකිලිමත් වෙන්නේ නැතුව ඒකනම් නාදි ගච්ඡanti. පරලෝ යන්න කල්පනා කළොත් එතකොට මිදෙන්න, සසරෙන් මිදෙන්න තමා රැක ගන්න තියෙන අවස්ථාව Taman අහිමි කරගත්තා වෙනවා. එහෙම සමාජයේ හිතන්නේ නැහැ. ත්‍රිපිටකයේ ඉගැන්වීම ආශ්‍රයෙන් මම එහෙම කියන්නේ. ඒ වගේ මේ ෂණ කියන පදය ටිකක් තේරුම් ගත්තට කමක් නැහැ. ඇතැම් කාලවල මම අහලා තියෙනවා ඇස්කම් ආදී දේවල් අඩුවක් නැතුව තියෙන එකට ෂණ සම්පත්තිය කියලා. නෑ, ඒක වැරදි. එහෙනම් ඉතින් ගවෙන්න සුනකින්වත් ඇස්කම් ඔක්කොම තියෙනවා, ෂණ සම්පත්තිය පිළිහිටලා නැතයි. ෂණ කියන එකේ තේරුම ඉඩලද විට කල යුත්තේ කිරීමට ඇති හැකියාව. දැන් මේ ධර්මයේ උගන්වනවානේ අපිට මේ දුකින් මිදෙන්න ඕන නම් දුක දැකලා හේතුව දකින්න ඕන කියලා. දැන් බලන්න තිරසංගත සත්වයාට ඔවුන් විඳින්නේ දුකක තමයි අපට අනුව. නමුත් ඔවුන්ට ඔබ විඳින්නේ දුකක ඔයින් ගැලවෙයන් කියලා දෙන්න තරම් භාෂා ඥානයක් ඔවුන්ට තිබෙනවද? නැහැ. එහෙනම් ඒක දුෂ්ටක්ෂණයක්. දෙවියන්ට තියෙන සැප විතරයි. එතකොට දුක දකින්නේ කොහොමද? දෙවියන් උපදිනකොටම ලොකුයි. එතනින් පස්සේ මියානතුරුම ඝනකායක් නැති බැවින් දිරීමක් ලෙඩවීමක් නැහැ. මරණය විතරයි තියෙන්නේ. මහා කච්චායන මහරහතන් වහන්සේ එහෙම පෙන්නන්නේ. එතකොට එහෙනම් දෙවියන්ට දුක තේරෙන්නේ නැහැ. දුක දැකලා දුකට හේතුව දැකලා නැති වූ තැන දැකලා මාර්ගය හැතරෙන්න එහෙනම් දෙවියන්ට බෑ කියලා මම තීරණය කරනවා. ලෝකේ ලංකාවේ බණ කියන කවුරු එහෙම පුළුවන් කිව්වත් දෙවියෝ කියන්නේ සනිකරම කාම සැපයෙන් ඉන්න අය, දුකක් දන්නේ නැහැ. අපට අවුරුදු 10ක් 15ක් ගිය තැන් පටන් මොකද වෙන්නේ? සැපයි දුකයි, ලාභයයි අලාභයයි, යසයි අයසයි දෙපැත්තක් එනවා. අන්න දෙපැත්තක් වෙන නිසා අපට සැප දුක දෙකම නිති පෙරලෙන බව තුළ දුක දකින්න, හේතුව දකින්න, දුක එන එක දකින්න පුළුවන්, සැප නැති වෙන එකේ දුකක් දකින්න පුළුවන්. අර දෙවියන්ට සැප නැති වෙන්නේ නැහනේ. එහෙනම් දුක දකින්න බෑ. එහෙමයි මම මේවා දකින්නේ ත්‍රිපිටකය තුළ. එහෙමනම් බ්‍රහ්මයින් කියලා කියන්නේ ධානසෝයේ ඉන්න අය. ඒකේ සුව සැනසීම නිවීම හාම සමානයි. නමුත් අර කෙලෙස් යටපත් වෙලා බැවින් පිරිහෙන එක ඇරුණාම ලෞකිකේවා ඉන්න තත්ත්වයේ සංසුන් බවක් නැත්තේ නැහැ. ලෞකික ධාන වල වෙනස පිරිහෙනවා. ඔවුන්ටත් එහෙමනම් ඔවුන් කල්පනා කරන්නේ මම තමා ලෝකෙම ඇවි, අපි තමා නිවන් ලැබලා ඉන්නේ කියලා ඒගොල්ලෝ හිතනවායි කියලා. දැන් එතකොට අදාළ දේ කරගන්න තියෙන මිනිස් සිරුර සමග ඒ ජීවිතේ මග ඇරීම විතරයි නේද සිදු වුනේ. මේ නිසා මම දකින්නේ නැහැ ෂණ සම්පත්තිය කියන්නේ මිනිසුන් වශයෙන් ඉපදී සදහම් හමු වීම. මනුස්ස ලාභං ලද්දාන සද්දම්මේ සුප්පවේදිසේ. තව එකකුත් තියෙනවා. තස්සීදං සම්මුඛී භූතං. යම් කෙනෙකුට සම්මුඛී භූත වෙනවා මොන ගැහෙනවා? ලෝකේ දුර්ලභ කරුණු දෙකක්.
තියන් ලෝකස්මින් සුදුල්ලබං. අන්නේ දෙකෙන් වැඩක් ගන්න කියලානේ පෙන්වන්නේ. එක මනුස්ස පටිලාභෝච. මනුස්ස පටිලාභය අවශ්‍යමයි එහෙමනම්. මනුස්ස පටිලාභයට දෙක සදහම් හමු වෙන්න වෙනවා. අනර වැඩිහිටියන් ගත කළ ජීවිතේ පිරින් පරලෝ යාමින් එහා පැත්තට ඉහාත්ම වශයෙන් දුක් කෙලවර කරන සදහම් ඔවුන්ට හමු වුණේ නැහැ කියලායි මම දකින්නේ. මගේ මව්පියන්ට මව්පියන්ගේ මව්පියන්ට විහාරයක් තිබුණා, පන්සලක් තිබුණා, යාගමික කටයුතු කළා, පින් දහම් කළා, සිල් ගත්තා. නමුත් පිනෙන් පරලෝ යනවා ඇරුණාම අවිද්‍යාව දුරු කරගන්නට තමා රැක ගන්න පාරක් ඔවුන්ට විවෘතව තිබුණේ නැහැ. මෙබැවින් මේ මාතෘත්වයේ, පීතෘත්වයේ, ආචාර්යත්වයේ වගකීම දරුවන්ට මේ අසාධාරණයේ සිදුවෙන්න නොදී ජීවිත අගට ගිහින් බන හොයන පාරට වට්ටන්න නැතුව. එතකොට හදාගන්න හරි අමාරුයි. මොකද මේ පරිහාන ධම්මං යටතේදී ලෝභ දේශ මොහ මූල බලවත් වුනහම ඊටා විශාල බලවත් වීමක් තිබෙනවා. දැන් බලවත් වෙලා දුකින් මිදෙන්න බෑනේ. නිබ්බාණං කියලා කියන්නේ ලෝභක්ඛය, දෝසක්ඛය, මොහක්ඛය. මුල් හුඟක් වැඩි වුනහම ගහක් ගලවන්න අමාරුයි. අඩු මුල් තියෙනකොට තමයි ගලවා ගන්න ලේසි වෙන්නේ. අනේ වගේ දරුවෝ තරුණ වයසේ ඉන්න අය ලෝභ දේශ මොහ මුල් අඩු අය. අන්න තරුණ වයස මේ ධර්මයෙන් ඈතට යන එක විශාල පරිහානියක් ලංකාවට. විශාල හානියක්. තවදුරටත් ඔවුන් තරුණ වයසේදී සාමයෙන් සමගින් සමාදානයෙන් ආදරයෙන් නීතිගරුකව පෞපිය විපාක විශ්වාස කරලා කටයුතු කරේ කියන්න බෑ. ඔක්කොම ප්‍රශ්න විසඳගන්න අර සුනකයෝ ප්‍රශ්න විසඳගන්නේ. සුනකයෝ මස් කට්ටක් හම්බ වුණාම හරි මනමාලියක් හම්බ වුණාම හරි විසඳගන්නේ කොහොමද? කාගෙන මැරෙන කල් කා ගන්නවා, පෙරදිලා දුවන කල් කා ගන්නවා. එතකොට ඒ සුනකයා කා ගන්නවා වගේ ළමයි විභාග තරඟ වලට අනිත්තට කා ගන්න වෙන ගන්න කොටා ගන්න ගියාපුවම සුනක චරිතය වෙතෙන්ට ආව නේද? දැන් මොකද වෙන්නේ? ආයෙත් ඒවා නිසා ලෝභය, දේශය, මෝහය බලවත් වෙනවානේ. මම මේක ලේසියෙන් අරින්නේ නැහැ කියලා අනිත් උද්දලයට පහර දෙන්න පරිගන්න කල්පනා කළොත් අවේරේනච සම්මන්ති, සංසිඳෙන්නේ වෛර නොකිරීමෙන්, නහි වේරේන වේරාණි සම්මන්තිද, ඒ සංසිඳෙන්නේ නැති පාරේ යනවා නේද දරුවෝ? මේ නිසා මම දකිනවා මෙහෙම දෙයක්. ආගමික අධ්‍යාපනය කියලා ළමයින්ට දෙන්නේ 2700ක් තුළ ඉතිහාසය දුවන කාරණා ටික විතරයි. සිද්ධාර්ථ කුමාරයා උපන් තැන්, බුදුන් තැන්, පිරිනමන වැඩි තැන්, ධර්ම සංගායනා පවත්වපු තැන්, දළදා වහන්සේ වැඩම කරපු හැටි, සීමා බෝධි වහන්සේ වැඩ කරපු හැටි, ඕවා උගන්වනවා විෂයන් 5ක් 6ක් යටතේදී. අර තමන්ගේ සිත ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් වැඩෙන හැටි, ඒ නිසා දුකටපත් වෙන හැටි පැහැදිලි වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ වදාළ තේමාවක් මෙතනින් ඉවත් වෙලා. බුදුන් වහන්සේ වඩාත් වටිනවා කියලා පේනනවා තමා ගැන හොයන එක. තමා ගැන හොයනවා කියන්නේ තමන්ගේ උස මහත බරමැන ගන්නවා කියන එක නෙවෙයි. ඒ ඇතුළත මේ සිතකය ක්‍රියාත්මක වෙලා දුකටපත් වෙන්නේ කොහොමද, එයින් මිදෙන්නේ කොහොමද කියන එක හොයා ගැනීම. අන්න අපට අර සිසු විෂයන්ට සමගාමීව ඉතිහාසය, භූගෝලය, ප්‍රජාචාරය, පරිගණක විද්‍යාව ආදී විෂයන් ඉගෙන ගත්තාම ජීවනෝපායක් සැකසෙනවා. ඒ වගේ ඉගෙන ගන්න විෂයක් බවට පත් වෙලා දැනගන්නවා ඇරුණාම එතනින් එහා පැත්තට එක ප්‍රායෝගික වෙනවා අඩුයි. ටිකක්වත් ඉගෙන ගත්තොත් සමහර පව් වලින් ඉවත් වෙයි. යහපත් දේවල් කරයි. මව්පියන්ට ගරු කළයි. නමුත් අර ලෝභ දේශ මොහයන්ගේ බලවත් වීම ඔය කාටවත් නවත්තන්න බෑ. මෙන්න මේක මම දකිනවා දරුවෝ දිහා බලන් ඉන්නකොට දරුවගේ ආදරණීය බව අවුරුදු 5 10 හරිම ලෙන්ගතුයි. 10ක් යනකොට ඊට වඩා ටිකක් අඩුයි. 15ක් යනකොට ටිකක් ඊට වඩා සැරයි. 20ක් යනකොට ඊටත් වඩා අම්මටත් ගහන්න යන, තාත්තටත් ගහන්න යන, ගුරු ගෞරවය නොතකින කෙනෙක් වෙලා. ඊට පස්සේ පන්සලෙන් නැත්නම් ධර්මයෙන් ඈතට. දැන් ලෝභයෙන්, දේශයෙන්, මොහෙන්ම ජීවිතේ ජය ගන්න හදනවා. එතකොට මේ නිසා තමන් වැටෙන අගාධයට වැටෙන්න පුළුවන් ඕන කෙනෙකුට. නමුත් ගොඩ එන්න නම් බුද්ධ අවවාදේ නැතුවම බෑ. ලස්සන පදයක් තියෙනවා ත්‍රිපිටකයේ. බුදු සමයෙන් පෙනෙන ඔය උත්තරීතර සැනසීම කියලා කියන එක හම්බ වෙන්නේ ලෝභය ෂේ වුණාම, දේශය ෂේ වුණාම, මෝහය ෂේ වුණාම හිවත් බිඳුවට බැස්සම. එහෙමනම් ඔබට තේරෙනවද ලෝභය, දේශය, මෝහය බිඳුවට බැස්සම නෙවීම නම් ලෝභය, දේශය මේ බලවත් වීම, දුකටපත් වීම කියලා. අපි සංසුන්ව හිටියට අපිට යම් යම් ඇති වෙන යම් යම් ප්‍රශ්නවලදී මොකද වෙන්නේ? නොසන්සුන් වෙනවා. නොසන්සුන් වෙලා
යුද්ධ ප්‍රකාශ කරනවා. ගහගන්නවා, බැනගන්නවා, කපා ගන්නවා, කොටා ගන්නවා. රජය හෝ නීතිය දකිනවා මේවා පුද්ගලයෝ කරන වැරදි කියලා. බුදුන් වහන්සේ හෝ අපි දකින්නේ නැහැ පුද්ගලයෝ කරන වැරදි කියලා. අනේක ඔබත් දැක ගන්න ඉගෙන ගන්න. ඒ බඳු ක්‍රියාකලාපයක් කරනකොට පෙර හිටපු පුද්ගලයාද එතන ඉන්නේ. hina වුණ කතා බහ කළ ආදරයෙන් කතා කළ කෙනා වෙනුවට එතන තිබෙන්නේ ලෝභය, ද්වේෂය, මෝහය නේද? එතකොට එහෙමනම් මේ කය වචන පාලනය කරන්න බාරගන්නේ කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය. ඔබේ ගෙදර අර්බුදයක් සිද්ධ වුණත්, සැමියා සහ බිරිඳ අතර අර්බුදයක් සිද්ධ වුණත්, බස් වර්ජනයක් සිද්ධ වුණත්, තව මොනවා සිද්ධ වුණත්, එහෙම නැත්නම් වර්තමානයේ සිදුවෙන මරා ගැනීමක් බැලුවත්, ඝාතනය කර ගැනීමක්, ව්‍යාපාද විතර්කයෙන් සහ විහිංසා විතර්කයෙන් මේ හානි සිදු වෙනවා. කාම විතර්කයෙන් කාම අපරාධ සිද්ධ වෙනවා. දැන් අපරාධවලට මුල මිනිසාගේ සිත් සතන්හි රෝපණය වී පෝෂණය වෙන ත්‍රිවිධ විතර්කය බලවත් වීම කියන එක තේරුම් ගත්තොත් ළමා කාලේ පටන් මේක තරුණ වයසට එනකොට බලවත් වෙන්න පටන් අරන් දැන් බන හොයන්නේ නැත්තම් මරණ තුරුම බලවත් වෙන එක නේද වෙන්නේ? තමා විසින් වැරදි පාරක ගොස් දෙකටපත් කරගන්න ජීවිතයකට නේද පැත් වෙන්න වෙලා තිබෙන්නේ මේ ආගමෙන් ඉවසීමෙන් ඈතට යන්න. ඉතින් විවාහ අසාර්ථකයි. ගෙනවන මාලි ගෙනාවදාට හොඳ වුණාට පහුවදා ඉඳලා හොඳ නෑ ඈත් වෙනවා. සහෝදරයෝ ඉස්සර හොඳ වුණාට පස්සේ හොඳ නෑ ඈත් වෙනවා. අසල්වාසීන් මුලදී හොඳ වුණාට පස්සේ හොඳ නෑ ඈත් වෙනවා. ස්වාමියා සේවකයා මුලදී හොඳ වුණාට පස්සේ පහු වෙනකොට කොහු වෙනවා. මේ සියලු දෙනාගේම ශාරීරික දුරස්ත වීම වෙනුවට මේ ඇතුළතින් සිදුවන දුරස්ත භාවය දියුණුවක්ද පිරිහීමක්ද? ගැටුම් ඇති කරවන්නක්ද නැද්ද? ගැටුම් ඇති කරවන්නක්. දැන් බලන්න මේ ධර්මයෙන් ඈතට යාම තුළ සමාජයේ දුක වැඩි වෙන හැටි. අන්න තමා රැක ගැනීම කියන එකේ තේරුම මේ ලෝභ දේශ මොහයන් බලවත් කරගන්න නැති වෙන්න අදාළ ක්‍රියාමාර්ගය ගන්න එක. ලෝභ දේශ මොහ රැස් කිරීමට පරිහාන ධම්මං ඕබික්ක වේදේසිස්සාමි කියනවා. ලෝභ දේශ මොහ ඡය කර ගැනීමට අපරිහාන ධම්මංච කියලා කියනවා. ලෝභ දේශ මොහයන් රැස් කිරීමට අනුසෝතගාමී පටිපදාව කියලා ත්‍රිපිටකයේ පෙන්වන යන පැත්තට යන. ලෝභ දේශ මොහ ඡය කර ගන්නා මාර්ගයට පටිසෝතගාමී පටිපදාව කියලා කියනවා. ලෝභ වේපුල්ලම් දෝෂ වේපුල්ලම් මොහ වේපුල්ලම් සමානයි දුක්ඛං. ලෝභක්ඛය දේසක්ඛය මොහක්ඛය නිබ්බානං. දැන් මම දකින්නේ තරුණ වයසට එනකොට එතනින් එහාට ලෝභ දේශ මොහ වැඩිපත් කිරීම වෙනවා. ඡය කර ගන්න පාරකට යන්න පුළුවන් නම් ඒ තමයි ධර්මානුකූල ජීවිතය. කවදානම් මේ සමාජයේ 100%ක් එහෙම ගන්න පුළුවන් වෙයිද? වන්දයත් ඔවුන් දරුවන් බලනවා වැඩිහිටියන් දෙස බලලා කල්පනා කරනවා අපේ අම්මලා තාත්තලා අත්තලා කිරි අම්මලා හරි හම්බ කරලා ජීවත් වෙලා ඉවරලා තමයි සිල් ගන්න බණ අහන්න ගියේ පන්සලට. ඉඳ පින් කරන්න මහලු උනාට කමක් නැහැ සිල් ගන්න කියලා ඒගොල්ලොත් තරුණ වයස ආයලේ යනවා. ජීවත් වෙන්නම තරඟ කරනවා. නමුත් ජීවත් වීමට කරන තරඟයේදී අසාධාරණයන්ට බුණ දීලා හොරකම් මරකම් කරලා අර කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ බලවත් වීමේ වේදනාවට පත් වෙන බව ඒ දුකට ඔහුපත් වෙන බව ඔවුන්ට දූරදර්ශීව පෙනෙන්නේ නැහැ. මෙන්න මේක දරුවන්ට කියලා දෙන්න වෙනවා. කියලා දීලා අන්න දැන් දරුවන් කියලා කියන්නේ 3 වයසේ මුලම ඉන්න නව යවුනේ ඉන්න අය. අපි ඒ නිසා උත්සාහයක් යොදන්න වෙනවා වුන් මේ විතර්ක බලවත් කරගෙන නොයසීමෙන් කටයුතු කිරීම වළක්වන්නට උන්ට අදාළ මාර්ගෝපදේශකත්වය ලබා දෙන්න. ඒක දහම් පාසල් රචනා තරඟයේ ඉඳලා තරගයක් වුණාම දිනන්න යන්නේ. ඒ තරගය කියන වචනේම මම දකින්නේ හානියක් කරනවා. ඒ නිසා තමයි දහම් පාසල් තරඟ වලට පස්සේ කාලෙක තරග කියලා කියන්නේ නැතුව කුසලතා කියලා දැම්මේ. ක්‍රීඩා තරගයේ නිවාසාන්තර තරගයේ ඔක්කොම තරග වුණාම දිනන්න ගියාපුවම අනිත් කෙනා පරද්දන්න කැමතියි. එතකොට ලෝභ දේශ මොහ බලවත් වෙනවා. විභාග තරගයක් බවට පත් කරනවා. ඒකේ තෝරාගන්න ටික දෙනා ඊට පස්සේ ඔක්කොටම හම්බ වෙන්නේ නැහැ. ශිෂ්‍යත්වය හම්බ වෙන්නෙත් නැහැ. විශ්වවිද්‍යාලය හම්බ වෙන්නෙත් නැහැ. ඉතින් හරියට බැරි නම් බොරු කරලා එතෙන්ට යන්න බොරු කරන්න පටන් ගන්නවා. අන්න එහෙම හැම එකක්ම බොරු කරන්න හදන පැත්තට පාරවල් පාදනවා මේ සමාජයේ. සාධාරණත්වයට ඉටු වෙන්නේ නැහැ. මෙබැවින් මේක සකස් කරලා තිබෙන්නේම මිනිසාට මාරාවේශය බලවත් වෙන පැත්තට.
දුකට හේතු වැඩි වෙන පැත්තට. මේ දරුවන් වැඩි වෙන විට පහසුකම් වැඩි වෙනකොට අධ්‍යාපන තරඟය වැඩි වෙනකොට ඔවුනොවුන්ට උදව් උපකාර කරන්නේ නැති ඊර්ෂ්‍යා කරන වෛර කරන ලෝභ කරන අය බවට පත් වෙනවා. මගේ පාසල් කාලයේ ඔබේ පාසල් කාලයේ එක සමාන වෙන්න පුළුවන්. මට මතකයි මගේ පන්තියේ හිටපු මගේ යාළුවෝ දෙන්න ගැන. අපි තුන් දෙනා උනොන්ට උදව් කරගත්තා. කිසිම රහසක් හැංගිල්ලක් තිබුණේ නැහැ. තුන් දෙනාම දක්ෂ වුණා නිසා. නමුත් වර්තමානයේ අම්මලා කියලා දෙන්නේ ප්‍රශ්න පත්‍ර උත්තර ළමින්ද කියලා දෙන්න එපා. පොතක් ගෙන්න ගත්තත් තව කෙනෙකුට කියලා දෙන්න. කියන්න එපා ගෙන්න ගත්තා. හොරෙන් පාස් වෙන්න උගන්වනවා වරුණා උදව් කිරීමක් නැහැනේ. දැන් එතකොට වර්ධනය වෙන්නේ ඊර්ෂ්‍යාව නෙමෙයිද? වෛරය නෙමෙයිද? ආත්මාර්ථය නෙවෙයිද? මෙන්න මේ විදිහට මේ තරගකාරීත්වය අර 77න් පස්සේ ආපු නිදහස් වෙළඳාර්ථිකය වගේම මේ තරගකාරීත්වය ළමයා ආසාර ධර්ම වලින් ඈතට යනවා. ඒ වගේම ඔහුගේ අවිවේකය. උදේ නැගිටින්න ඕන, පොත් පිටියේ කරේ බැඳ ගන්න ඕන, තව ඇඳුමකුත් දා ගන්න ඕන, බත් කෑම දෙකකුත් ගන්න ඕන. පාසලට පාසලෙන් පන්තියට, පන්තියෙන් තවත් පන්තියට, තවත් පන්තියට 11 මාට ගෙදර එන්නේ. ශාරීරික කායික අවශ්‍යතාවයන් ටිකත් හිර කරන් ඉන්න වෙනවා. අවුවේ කර වෙන්න වෙනවා. වායු සමනය නැතිව ඉන්න වෙනවා. මේ හැම එකක්ම අසහනය පීඩාවනේ ගෙනත් දෙන්නේ. මගෙන් අහන්න මම පාසල් ගිහින් ඇවිදින් කොහෙද හිටියේ කියලා. ඔබ මතක් කරගන්න පාසල් ගිහින් ඇවිදින් වත්තේ. කොස් ගස් යට, පොල් ගස් යට, කජු ගස් යට, වතුර නාන ඇලේ, පෙරළු ගස් යට. අද දරුවන්ට එහෙම එකක් තියනවද? මේ මානසික අසහනය බලවත් වෙන්න මෑතදී මට තොරතුරක් හම්බ වෙනවා මනෝවෛද්‍යකෙන්. තරුණ වයසේ අය මානසික රෝගීන්ගෙන් පෙළෙනවා වැඩි දැන් කියලා. අර නිදහසක් දෙන්නේ නැතුව හිර කරන එක. ඒ කියන්නේ අධ්‍යාපනයෙන් උගතෙක් වුණාට ඔහුට ඉවසීමක් නැත්නම් දොස්තර මහත්තයෙක් වෙලා වේදනාලාව පොළවේ ගහයි. නර්ස් නෝන කෙනෙක් වෙලා බෙඩ් ටික අල්ලලා විසි කරයි. පරිගණක විද්‍යාඥයෙක් වෙලා පරිගණක විද්‍යාව අල්ලලා පරිගණකය අල්ලලා පොළවේ ගහයි. ඩ්‍රයිවර් කෙනෙක් වෙලා වාහනේ කොහරි හප්පයි. ඒවා කලේ කවුද එතකොට? පුද්ගලයෝද? නෑ අර නොයවසිල්ල හේවත් ව්‍යාපාද විතර්කයේ විහිංසාව විතර්කය. මිනිසා තුළ ව්‍යාපාද විතර්කයේ විහිංසාව විතර්කයේ ළමා කාලේ ඉඳලා මහලු කාලය දක්වාම බලවත් වෙනවා. එතකොට එන්න වැරදි කරනවා වැඩි. මෙන්න මේකෙන් දරුවෝ බේරගන්නේ කොහොමද? ඒ නිසා මම දකින ආගමික අධ්‍යාපනය බුදුහාමුදුරුවෝ ගැන ඉගෙනීම පමණක් නෙවෙයි. මල් පූජා කිරීම පමණක් නෙවෙයි. විහාරස්ථානයට යාම පමණක් නෙවෙයි. මම දකින්නේ ලෝභ වීම, ද්වේෂ වීම, මෝහ වීම ආගමික අධ්‍යාපනයේ නෙමේ පරිහානිය. ඒවා වැඩෙනවා වගේම අයින් කරන්නත් පුළුවන්. ආගමික ජීවිතය කියන්නේ මහලු ආශ්‍රයයන්ට පෙර මෙන්න මේ ටික අයින් කරගන්න එක කියන එක මම තීරණය කරනවා බුදුන් වහන්සේ වදාරලා තිබෙන ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය, නිබ්බාණං කියන පදය තුල. අන්න මේ තමා රැක ගැනීම කියලා කියන්නේ මෙන්න මේක මම දකින්නේ. මේ සිත කෙලෙසී චිත්ත සංකලේශා භික්කවේ සත්තා සංකලිස්සන්නේ තිනේ. සිත කෙලසීමෙන් සත්වයා ඒක සත්වයා කෙලසේ කියලා කියන්නේ මම සූදානම් නැහැ. සත්වයා දුකටපත් වේ. එහෙමනම් ලෝභයන්ගෙන්, දේශයන්ගෙන්, මෝහයන්ගෙන් යුක්තව කටයුතු කිරීම මිනිසාට දුක් ගෙනත් දෙයි. කැම්බීම්, ඇඳුම් පැළඳුම්, යාන වාහන ඕනමයි. මව්පිය උපස්ථානයත් ඕන, දුරවන් රැක බලා ගැනීමත් ඕන. නමුත් බුදුදහමේ පෙන්වන්නේ මේ තුන බලවත් කරගන්න එපා. ඒකේ විපාකය ඔබට විඳින්න සිද්ධ වෙනවා. මනසාචේ පදුට්ඨේන පාරේ නේද මේ දරුවෝ යන්නේ. මේක මම කියලා තියෙනවා කලක් තිස්සේ. සවන් දුන්න මුද්‍රණ සංස්ථාවේ අය මොළියුමකුත් ඒවලා කියලා තියෙනවා. ඔබ වහන්සේ කැමති නම් අපි මේ නිර්දේශ වෙනස් කරන්න කැමතියි කියලා පොත්පත්වල. මම කොහොමද කරන්නේ? ඒක විෂය නිර්දේශ ලියන අයලව කතා කරලා වෙනස් කරගන්න කියලා. ඔවුන්ටත් ඒක තේරෙනවා. ඒ කියන්නේ මේ සෙසු ආගම් වලට සමානව, සෙසු විෂයන්ට සමානව කටපාඩම් කරන ආගමක් ඉගන්වුවාට ඉවසීම නැතුව යනවා. දලවන්න ක්‍රිකට් තරගයකදී මොකද වෙන්නේ කියලා, අවුරුදු උත්සවයකදී මොකද වෙන්නේ කියලා පොඩ්ඩ බැරි වෙනකොට රිනුසුරට ගහන්න යනවා, නැත්නම් බටමාර පොල්ලක් කඩාන ගහන්න යනවා. හැබැයි ඒ ළමයාම ඉවසීමෙන් සනසීම ලැබෙයි කියලා තනාවත් ලියනවා ඉස්කෝලේ. ලියන්න දන්නවා. හැබැයි ඉවසන්න දන්නේ නැහැ. මෙන්න මෙහෙම මේ මනුස්සයාගේ චිත්ත අභ්‍යන්තරයේ පරිහානියට පත්වීම, තමා රැක ගන්න බැරිවීම කියන එකයි මම ගාථාවේ දකින්නේ. අන්න එහෙමනම් අර
ඒ තුන් වයස ඇතුළතදී ඒ ලෝභ දේශ මොහයන්ගෙන් ඉවත් කර ගැනීමට අකුසලයෙන් වෙන්වීමේ කුසලය. මතක තියාගන්න ඒ කාරණාව. කුසලය කියන පදයට සමාජයේ පාවිච්චි කරනවා පින කියන අර්ථය. නෑ. පින කියන්නේ පුණ්‍ය ආවිසංකාරය. දස පුණ්‍ය ක්‍රියා කියලා කියන්නේ මිනිසාට ලෞකික සැප ලබා දෙන්නා වූ දෙවියන් අතර මිනිසුන් අතර මහානකමේ ලබා දෙන්නා වූ මාර්ගය. ලෝභ දේශ මොහ කියන්නේ අකුසලය. දස අකුසලයෙන් වෙන්වීමට දස කුසලය කියන්නේ. ඒ ලෝභ දේශ මොහයන්ගෙන් වෙන්වීමේ කුසලය කියලා එකක් තියෙනවානේ. දැන් බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා විදිහට රජකමක් වින්දා ඒ පැත්තේ සැප දැක්කා. සිදුහත් තාපසයා විදිහට කැලේට ගිහින් දුක් වින්දා ඒ පැත්තේ තියෙන දෙකක් දැක්කා. මේ අන්ත දෙක දැක්කා. ඒව ඇතිවෙන ඥාන ධානත් උපදවා ගත්තා. නමුත් අන්තිමට කියනවානේ මේක මම හොයන සත්‍ය බව තේරුම් ගැනීමෙන් ඉන් එහාට හොයන්න ගියයි කියලා. කිං සත්‍ය කිං කුසල. ඒ කිං සත්‍ය කුසල කියන්නේ ධාන වලට හරි පින් වලට හරි වෙන්න බෑ නේද? එහෙමනම් gedara පින් තිබුණා වනාන්තරයේ ධාන තිබුණා. එනිසා මේ කුසල කියන තාපාද කුසලතා කියන්නේ දක්ෂතා කියන එකනේ. අකුසලයෙන් වෙන්නේ මේ කුසලයට. ඒක තමයි මේ තමා රැක ගැනීම කියලා පෙන්වන්නේ. තමා ලෝභයෙන් දේශයෙන් මොහෙන් බලවත් වෙනකොට තමා කෙලෙසෙනවා. ශරීරය කෙලෙසෙනවා නෙමෙයි සිත කෙලෙසෙනවා. කෙලෙසුණු සිතින් ජීවිත අවසානයේ පවෙන් පරලෝ යන්න සිද්ධ වෙනවා. පිනෙන් පරලෝ යන්න සිද්ධ වෙනවා. ධානයෙන් පරලෝ යන්න සිද්ධ වෙනවා. එතකොට පරලෝ ගියා කියන්නේ ධර්මයේ හතරෙන්ට තිනෙඩ කඩ වැළක්ුණා. නමුත් අකුසලයෙන් වෙන්නේ මේ කුසලයේ කරා නම් පරලෝ යන්නේ නැහැ. මම එහෙම දෙයක් දකිනවා. දැන් සිද්ධාර්ථ කුමාරයා බුදුරජාණන් වහන්සේ හරි සරියුත් මහරහතන් වහන්සේ හරි මරණයෙන් පස්සේ කොහෙද ගියේ? කොහෙවත් ගියේ නැහැ. පිරිනොම් ඇඩියා කියන අරුණාම. එහෙනම් මේ මිනිසාට ගමන් හතරක් තියෙනවා. පවෙන් පරලෝ යන්න පුළුවනි පව් රැස් කරලා අපායට. පිනෙන් පරලෝ යන්න පුළුවන් පින් රැස් කරලා මිනිසුන් අතරට හෝ දෙවියන් අතරට. ධානයෙන් පරලෝ යන්න පුළුවන් ධාන කුසල රැස් කරලා බඹලොවට. පරලෝ නොයන්න පුළුවනි මාර්ගඵල පිළිවිලින් නිවන් ලබා ගත්තාම. ඒ මාර්ගඵල පිළිවිලින් නිවා ලබා ගන්න එක වෙන්න බැරිද මේ තමා රැක ගැනීම කියලා කියන්නේ. එතකොට ගමනක් නැහැනේ. මොකද ගිහින් එන්න වෙනවා නම් බඹලෝ ගිහිනුත් මෙහෙන්න වෙනවා නම් දිවිලෝ ගිහිනුත් මෙහෙන්න වෙනවා නම් ආපහු හදා ගන්න වෙන්නේ මේ ලෝභ දේශ මොහසය කර ගන්නට පස් දොරෙන් උපදින කෙලස් උපදිනලාට දැකලා තුනී කර ගැනීමෙන් නම් එහෙම පස් දොරක් බ්‍රහ්මයින්ටත් නැහැ දෙවියන්ටත් නැහැ. බ්‍රහ්මයා කියලා කියන්නේ මනෝද්වාරයක් විතරයි සමාධියක් විතරයි. දෙවියන් කියලා කියන්නේ පස් දොරක් කාම නැහැ මනෝ පංචකාමයේම මනෝ ලෝකයක් විතරයි. ඝනකයක් නැහැ කියලානේ තියෙන්නේ. ඒ ගැන මතක් කරන්න ඕන මම ඔබට. අපේ අය තාමත් හිතන් ඉන්නවා පින්තූරේ ඇඳලා තියෙන දිව්‍ය ලෝක වගේ උඩ දෙවියොත් ඉන්නවා අපි වගේ පෞල් කරන ජීවිත ගන්න ශරීර මස් තියෙන ඇඟවල් තියෙනවායි කියලා. ඔය නෙත්ති ප්‍රකරණය කියලා කතා කරන ත්‍රිපිටකයේ ග්‍රන්ථයක් තියෙනවා මහා කච්චායන මහරහතන් වහන්සේ සරියුත් හාමුදුරුවෝ ලියපු. මේකේ උන්වහන්සේ පැහැදිලි කරනවා සත්වයින්ට ජාති ජරා ව්‍යාධි ශෝක මරණ තියෙනවා. දෙවියන්ට හැබැයි තියෙන්නේ ජරා මරණ විතරයි ව්‍යාධි ශෝක නැහැ. ජරා ව්‍යාධි නැහැ කියලා. ජාති මරණ විතරයි ජරා ව්‍යාධි නැහැ කියලා. ඇයි කියලා අහපුවම කියනවා සත්වයින් දෙවියන්ට දි รา යන්න ඝනකයක් නැහැ හින්දා ලෙඩ වෙන්නේ නැහැ. ජරා ව්‍යාධි නැත්තේ ඝනකයක් නැති හින්දායි කියලා. දෙවියෝ කියන්නේ එතකොට මනෝමය කයකින් ඕපාතික ජීවත් වෙන එක අපි කොහොම හිතන් හිටියත් අපි හිතන විදිහ වැරදි එතකොට. මොකද මමත් දැකලා තියෙනවා සමහර අහිංසක අම්මලා විහාරස්ථානයේ තියෙන උඩ තියෙන පින්තූර දිහා බලලා ඒවැය තියෙන අර ඔටුනු දාලා තියෙනවා රත්තරන් වලලු දාලා තියෙනවා බොහොම සැපසේ ඉන්නවා වගේ පෙන්වන්නේ දෙවියෝ. එම් බ්‍රහ්ම ලෝකෙත් ඒ වගේ උඩ යන්න කියලා හිතන් ඉන්නවා තමන් කයෙන් එහෙ ආයි කියලා හිතන් ඉන්නවා. මේ ලෝකේ කවුරුවත් මැරුණෙන් පස්සේ කයෙන් කොහෙවත් යන්නේ නැහනේ. ඒක පොළොවට පස් වෙනවම ඒක තේරෙන්න එපැයි අපිට. එහෙනම් පව් හේතුයේ ඵලය, පින් හේතුයේ ඵලය, ධාන හේතුයේ ඵලය තමයි පරලෝ කියන්නේ. හේතුඵල. එහෙම යන්න පාරක් හදාගන්න පුළුවන් නරකයකට වඩා හොඳ එක. නමුත් බුදුරජාණන් වහන්සේ ගියොත් මෙහෙ එන්න වෙනවා නම් යන්න නැතු වෙන්න හදාගත්තොත්. දැන් අපි පාවිච්චි කරන්නේ මොනවද මම දකින්න හැටියට මේ ප්‍රශ්නවලදී? ප්‍රශ්නයක් විසඳගන්න. ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පාපය පාවිච්චි කරනවා. ඒනේ තමා බවට පත් වෙලා තියෙන්නේ. ඒ තමා විනාශ කරගන්න බලවේගයක් නේ. තමා කියන්නේ මේවා නැති තැනට කියන නමක්. තමා රැක ගන්නවායි කියලා කියන්නේ. තමන්ගේ අත්ත කියන එකේ තේරුම සිතේ ඇති හැටියක් පිරිසුදු කර ගැනීම කියන එක. ඉතින් ඕකට ලස්සන කතාවක් තියෙනවා. මේ බුදුන් වහන්සේ පැහැදිලි කරලා. අපි ළඟ ඉන්නවලු 4-5 දෙනෙක්. අපි ළඟ කියන්නේ ඕන මිනිස්සෙක් ගාව. මේ තයෝමේ භික්ඛවේ
අන්තරා මලා, අන්තරා සපත්තා, අන්තරා පච්චත්තිකා, අන්තරා වදකා තවත් වචනයක් තියෙනවා. ඇතුලේ ඉන්න හතුරු ටිකක්, වදකයෝ ටිකක්, කරදරකාරයෝ ටිකක්, පසමිතුරු ටිකක් ඉන්නවයි කියලා පෙන්වලා තියෙනවා අපේ. අමිත්‍රයෝ ටිකක්, මල නැත්නම් දුක් දෙන කාරණා ටිකක් කියලා. ඒ කියලා තියෙන්නේ කාටද? අපේ ඇතුලේ ආත්ම තුනක් තියෙනවා කියලා පෙන්වලා තිබෙන්නේ. නැහැ. ලෝභෝ භික්කවේ, දෝසෝ භික්කවේ, මෝහෝ භික්කවේ, අන්තරා මලා, අන්තරා මිත්තා, අන්තරා සපත්තා, අන්තරා පච්චත්තිකා, අන්තරා වදකා. මිනිස් ජීවිතය තුළ ලෝභ දේශ මොහ බලවත් කර ගැනීම වෘතග්ජන පුද්ගලයාගේ ජීවන ප්‍රතිපදාවයි කොහෙන් ගියත්. මිනිස් ජීවිතය තුළ ලෝභ දේශ මොහයන් බිඳුවට බස්සා ගන්න එක, තමා රැක ගන්න එක මාර්ගයයි. ලබාගත් ජීවිතය තුළ. මෙන්න මේ තේමාව දහම් පාසල් පොත ළමයින්ට දෙන්නේ නැහැ. පාසල් පොත ළමයින්ට දෙන්නේ නැහැ. පිරිවෙන් පොත ළමයින්ට දෙන්නේ නැහැ. මේ තුනේම ආපු කෙනෙක් මම. එකකින්වත් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ඒකෙන් ඇවිදින් දැන් මේ සමාජයට මේක ප්‍රායෝගික දෙයක්. ලියලා කියලා පාඩම් කරන සාතික ගත්තට හරියන්නේ නැහැ. ලෝභ දේශ මොහ වැඩෙන්නේ පොතේ තම තමන් එදිනදා ජීවත් වෙනකොට කරන වැඩ හින්දානේ. එහෙනම් ඒ ලෝභයෙන් දේශෙන් මොහෙන් කටයුතු කරන එක ප්‍රමාදයයි. අසිහියයි. ඒවා විසින් තමා මෙහෙවන්න දෙන එක මාර්බන්ධනයයි. මාරයට පරාජය වීමයි. බැලුවම අපේ අතපය මෙහෙවන්නේ අපි නෙමේ. ලෝභය විසින්, ද්වේෂය විසින්, මෝහය විසින්. අපි හිතන් ඉන්නවා අපි කියලා මේ වැඩේ කරන්නේ. ඒ ඉතින් කියන්නේ ඔය ඉන්නව මැරෙනවා අපේ උන්නේ නැහැ කියලා. ඇත්තනේ කාරණාව. ඒ හැඟීම ආපුවම කරන දේවල් තේරෙන්නේ නැහැ. දැන් අපි ළඟ එහෙමනම් අපිට පාලනය කරන්න බැරි මාරෙක් ඉන්නවා ඇතුලේ. මෙයා තමයි මේ වැරදි ඔක්කොම ටික කරලා අපට දුක් ගෙනත් දෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මාරයා හඳුනගෙන මාරයා පරාජය කළා. අපි මාරයා පරාජය කළේ බුදුරජාණන් වහන්සේට වඳිනවා අපදනවා විතරයි. අපේ මාරයා ගැන අපි බලන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපිටත් අදාරනවා මාරයා පරාජය කරන්න. ඒ මාරයා පරාජය කිරීමම තමා රැක ගැනීම නෙවෙයිද? මාරයා කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි එතන. ඒක සැකහැරලා දැනගන්න ඕන නම් මම කියලා දෙන්නම්. මාරෝ මාරෝති බන්තේ උච්චති, කිතාවතානුකෝ බන්තේ මාරෝති උච්චති. ස්වාමීනි මාරයා කියලා කියනවා කොහොමනවටද මේ මාරයා කියලා කියන්නේ කියලා බුදුහාමුදුරන්ගෙන් අහනවා රාද භික්ෂුව. යංචකෝ රාද යම්කිසි පුද්ගලයෙක් ගාව පංච උපාදානස්කන්ධය තියෙනවා නම් මාරයා ඉන්නවා. ඒ පංච උපාදානස්කන්ධය කියන්නේ ලෝභයට, දේශයට, මෝහයට නමක් නේ. ඉතින් අපි මාරයට පරාජය වෙලා නෙමෙයි ඉන්නේ. ආගමික ජීවිතය කියන්නේ මාරයට පරාජය කරන එක නෙමෙයි, ජීවිතය තුළ මාරයා පරාජය කරන එක. ඔන්න බුදුහාමුදුරන්ගේ මාර්ගෝපදේශකත්වය අවශ්‍ය වෙනවා. සතිය සිහියෙන් කටයුතු කිරීම තුළින් මේවා උපදිනකොට ඒකට එකතු නොවි, වහල් නොවි, ඒ සිතින් බැහැර කරන්න පුළුවන් විදියක්. මේකට එකතු වෙනින් මොහොතක් පාසා වැඩුණා නම් එකතු නොවි මෙන්න ඒක දුර්වල වෙනවා කියන එක තමයි අවේරේනච සම්මන්ති. අක්කෝදේන ක්‍රොධ නොකිරීමෙන් කෝදේ දිනන්න පුළුවන් කියලා. නොකිරීම කියන එක තේරෙන්නේ අපේ අයට. මොකද මොනවා හරි කරලා පුරුද්ද තියෙන්නේ. කෑම කාලා ඇවිදලා සිල් සමාදන් වෙලා මල් පූජා කරලා භාවනාවක් කරලා මොනවා හරි භාවනාවටත් මොනවා හරි කරලා පුරුදු වෙලා තියෙන්නේ. ඉඳගෙන වාඩි වෙලා මොනවා හරි කියව ඉන්නවන මතුරු. නමුත් බුදුන් වහන්සේ වදාරනවා ලෝභ නොකිරීම, ද්වේෂ නොකිරීම, මෝහ නොකිරීම භාවනාවයි. නොකරන හැටි දන්නේ නැහැ. මගෙන් අහනවා මොකද නොකිරීම කියන්නේ කියලා. නමුත් ත්‍රිපිටකයේ තිබෙනවා. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. යමෙක් ලෝභය, දේශය, මෝහය මමත්වය අරන් ගහගන්න, බැනගන්න, කපාගන්න, කොටාගන්න ගියොත් මාරයට තමයි බැඳෙන්නේ. මමත්වෙන් ගත්තේ නැත්නම් මාරයට බැඳෙන්නේ නැහැ. අර නොකිරීම කියන්නේ ඒකනේ. මේකට ලස්සන පදයක් තියෙනවා. කන්ති පරමං තපෝ තිතික්කා. ඒ අවස්ථාවන් තුනේදීම ඒවට එකතු නොවී ඉවසීම තමයි ලොකුම තපස. නමුත් තපස කියලා අපි හිතන් ඉන්නේ රවුල වාගෙන, කොණ්ඩේ වාගෙන, වැරහැලි යනකන ගහක් යට ඉඳගෙන ඉන්නවට කියලා. මොනවා හරි මතුරු නෑ. මේ ලෝභයේදී ලෝභය, දේශයේදී දේශය, මෝහයේදී මෝහයෙන් කය වචන පාවිච්චි කරන්නේ නැතුව ඒවා යනතුරු හිතින් ඒවට එකතු නොවෙන්න සිහිය පාවිච්චි කරන එක තමයි කෙලස් තැවීම හේවත් තපස කියලා කියන්නේ බුදු සමයේ. ක්ලේශයන්ට ඉඩ නොවි ඒවා පර්ධනය කිරීම. ඉතින් මේ බඳු ප්‍රායෝගික බුදු සමයකට
පසල් අධ්‍යාපනය තුළ දහම් පසල් අධ්‍යාපනය තුළ දරුවා යොමු කරන්නේ නැහැ. පොත් ටික පාඩම් කරලා සාමාන්‍යයෙන් පව් කරන්නේ නැති පින් කරන ගුණවත් දරුවෙක් හදන්න විතරයි ලෑස්ති වෙලා තිබෙන්නේ. අම්මට තාත්තට සලකන රට ගැන කල්පනා කරන දරුවෙක් හදන්න විතරයි. නමුත් මේ ඇතුළත අපිරිසිදු වීම සිදුවෙන නිසා නේද ඉහළ තැන්වල ලක්ෂ ගණනින් කෝටි ගණනින් හොරකම් කරලා ගසා කාලා රට බංකොත් වෙලා තියෙන්නේ. කෙල්කම් කපන හින්දාද වැඩ වෙලා තියෙන්නේ. පොඩි හොරු නෙමෙයි ගසා කාලා තියෙන ලොකු හොරු අල්ලන්න බැරි විදිහට. එතෙන්ට යනවා නම් හොරකම් කරන්න හොඳ නෑ කියන ශික්ෂාපදේ පාවිච්චි කරලා දේ තියෙන්නේ. පිළිපැදලාද තියෙන්නේ. අන්න මේ අදාළ ශික්ෂණය ලබා දෙන්නේ නෑ මේකෙන්. වචනෙන් කතා කර කර බොරුවට ශික්ෂාපද කියව ඇතුළතින් මේ හොරකම බොරුව වංචාව කපටිකම මත්පැන් පානේ සේරම කරනවා. ඉතින් දැන් මේ ලොකු කක්කුට්ටෝ ටික හරහට යනවා. පුංචි කක්කුට්ටෝ ටිකට කීවට කෙලින් ඵලයන් කියලා යයිද? මට මතකයි ඔය ගීත එකත් ඔක තියෙනවා. අපේ පැත්තේ මහ කකුලුව පොඩි උන්ට කෙලින් යන්න කියලා දෙනවා. ලොකු වෙනකොට උන් ඔක්කොම ඇදේට යනවා. ඉහළ මට්ටම් වලින් ආදර්ශයක් සපයන්නේ නැත්නම් හොරකම බොරුව වංචාව කපටිකම නම් කරන්නේ අනිත්‍යයත් කල්පනා කරනවා මේ තමා ජීවත් වෙන්න ඕන හැටි කියලා. තමන්ම තමන්ගේ වල කපා ගන්නවා. රටේ වල කැපෙනවා වගේම තමන්ටත් වලක් කැපෙනවානේ. ඇයි ලෝභ දේශ මොහ බලවත් වීම කියලා කියන්නේ මනසාචේ පදුට්ඨේන දුෂ්ට මනසෙන් කටයුතු කිරීම. දැන් වාසති කියයිද කරෝති කරයිද දුක එනවනේ. ඒකට ආපහු බලවා ගන්න ආණ්ඩුව හරි මේ බැංකුව හරි එන්නේ නැහැ. තමන් විපාක විඳින්න වෙනවා. තමන් කරන කාරණාවලට මෙලොවදී හෝ පරලොව වශයෙන් විපාක තමන්ට විඳින්න සිද්ධ වෙනවා. ඒක කර්ම නියාමය. එබැවින් මේ සමාජයට තමා රැක ගන්නවයි කියන්නේ හොඳට ඇඳුම් ඇඳගෙන ඉන්න එක සබන් ගාලා නාන එක කියලා කියන්න එපා. හොඳ ගේකට වෙලා පරිස්සමෙන් ඉන්න එක කියලා හිතන්න එපා. ගොයම් කැපුවත් හැවත් පෝරු ගෑවත් ගුරුවරයෙක් වුණත් වාහනයක් කෙලෙව්වත් තව මොනවා හරි කළත් ලෝභ දේශ මොහ කියන කාරණා වලින් කය වචන පාවිච්චි කරන්නේ නැතුව ඒවන් ඉවත් වෙන එක තමයි තමා රැක ගැනීම. ඒක කරන්න පුළුවන් කියලා තියෙන්නේ 3 වයසේදී 3 වයසෙන් 1 වයසකදී. දරුවන්ටත් බෑ මහලු අයට තේරෙන්නේ නැහැ. මම දැකලා තියෙනවා ඒ වාඩි වෙලා ඉන්න බැරි කන් ඇහෙන්නේ නැති ඇස් පේන්නේ නැති ඒකයි මම මහලු කියලා කියන්නේ. ඒක ඇතුණාට නෙමෙයි. එතකොට ඒගොල්ලන්ට කියන දේ තේරෙන්නේ නැහැ. අනුගමනය කරන්න බෑ. වාඩි වෙලා ඉන්න බෑ ටිකක් වෙලා. 3 වයස ඉක්මවා ගියා. අර හරිහම්ම කරන්න පුළුවන් කාලේ වගේම මේක තේරුම් අරගන්නත් ඕන යමක්කමත් තේරෙන කාලේ. මම හොඳට දකින දෙයක් තියෙනවා. ඒ තමයි රැකියාවක විශේෂයෙන් ගුරුවරු වශයෙන් නැත්නම් රජයේ සේවයක් කරමින් ඉන්න අය වයසට යන්න උන්ගේ මොලේ සක්‍රියයි අක්‍රිය නැහැ. එතකොට තේරුම් ගන්න ලේසියි. නමුත් ගෘහණියන් බවට පත් වෙලා දරුවන් හදන්න ගියාම පොතපත කියවන්නේ මොකක්වත් නැහැ. දරුවෝ ටික හදනවා කුඹරට යනවා ටික විතරයි. දැන් ටිකක් කල් යනකොට මොලේ සක්‍රිය නැහැ. තේරෙන්නේ නැතුව යනවා බන. මම දකින කාරණයක් මේ පෙන්නන්නේ. සාමාන්‍ය අම්මලාට තාත්තලාට අර බුද්ධිය භාවිතා නොකිරීම නිසා මේ ගම්බීරේසු ටානාටානේසු පඤ්ඤා චක්කුම් කමිත කියලානේ කියන්නේ. ගැඹුරු තැන් කෙරෙහි ප්‍රඥා සමෙන්ට කියන එක හැකියාව නැති වෙනවා. ඉතින් අපි දකින්නේ අම්මලා වෙන්නත් ඕන තාත්තලා වෙන්නත් ඕන. දරුවන් බලා ගන්නත් ඕන මව්පියන් බලා ගන්නත් ඕන. මේ සියලු යහපත් ධර්මයන් තියෙන්න වෙනවා. ඒකක්වත් තහනම් කරපු උදාහරණයක් නෙමෙයි මේකේ. නමුත් බුදුන් වහන්සේ කනගාටු වෙනවා මිනිසාගේ හිතේ ලෝභය, දේශය, මෝහය බලවත් වෙනවා නම් පිරිහෙනවා. ඒ මොකක් නිසාද? ඒවාට එකතු වීම හේවත් ඒවා ආපුහම ලෝභය මම, දේශය මම, මෝහය මම, මගේ ආත්ම කොට ගන්නවා කියන එක තමයි ගහගන්න බැනගන්න යනවා කියලා කියන්නේ. වචනෙන් ගත්තේ නැති වුණාට ගහගන්න බැනගන්න යනවා පාඩුවක් සිද්ධ වුණා කියලා ප්‍රතික්‍රියා දක්වන්න යනවා කියන්නේ මමත්වෙන් ගන්නවා. ඉතින් ඒකනේ සංසාරේ සහ මේ ජීවිතේ ඔක්කොම පුරුදු කරන්නේ. කවුද මේ වගේ අවස්ථාවකදී දෙපසට කරලා සංසුන්ව ඉවසාර ප්‍රශ්න විසඳගන්න වැඩිහත් වෙන්නේ කී දෙනාද? එතනින් එහා පැත්තට ගියාපම රත් වෙච්ච හැලිය වතුර ටික පෙරළුනහම ඔක්කොම පිච්චෙනවා කියලා තේරුම් ගන්න එපා. ඒ වගේ මේ බඳු අවස්ථාවක ඒ කරන ක්‍රියා හැම එකක්ම හානියක් කියලා ආපහු සංසුන් වෙනතුරු නිහඬව ඉන්න ඉගෙන ගන්න ඕනේ. දෙපැත්ත මොකද කරන්නේ දිනන්න යනවා. මේ මෝඩකමේ අහුවෙලා ඉන්න බව මම දකිනවා සමාජයේ. එනිසා අපි නැවතත් ජීවත් වෙලා ඉවර වෙලා ලෝභ දේශ මොහයන් ටික බලවත් කරගෙන බණමඩුවට ගිහින් වාඩි වෙලා බණ අහන්න පුරුදු වෙච්ච පුරුද්ද
වැඩිහිටියෝ ගාවට තිබුණට කමක් නැහැ දරුවන්ට දෙන්න නැතුව ඉන්න. දරුවන්ට කියන්නේ නාකි වෙලා සිල් ගන්න යනවා වෙනකොට අවුරුදු 15 20ෙම සිල් ගන්න ඕන නැහැ, ශික්ෂාපද සමාදන් වෙන්න ඕන නැහැ. වැරදි කරන්නේ නැතුව, ලෝභ දේශ මොහ බලවත් කරන්නේ නැතුව ඉන්න කියලා. ඒක බලවත් වුණොත් ඒකේ විඳවීම අම්මා තාත්තා නෙමෙයි තමන් විඳ ගන්න වෙනවා. නිසා මිනිස්කම රැකෙන ආකාරයට මෙන්න මේ පිළිබඳව තමයි මම පෙන්වන්න උත්සාහ කළේ බුදුවරු මාර්ගෝපදේශකත්වය දෙන අය. ඒ බුදුවරුන්ගේ මාර්ගෝපදේශකත්වය විභාග පාස් වෙන්න විතරක් ගන්නේ නැතුව අනුගමනීය ප්‍රතිපදාවට ගන්න පුළුවන් නම් අර අනිත් හැමතෙම වඩා හොඳ මාර්ගෝපදේශකත්වයක් තියෙනවා මේකේ. ඉවසීම උතුම් තපසයි කියන කාරණාව. එතකොට තමා නැමැති පාරිශුද්ධත්වයේ ලෝභයෙන් දේශයෙන් මොහෙන් වැසී යන්නේක වැලකී ඒවා ඉවත් වෙනකොට තමා ඉතුරු වෙනවා. ඒ තමා කියන එකට ස්කෙස් හෝ ලොම් හෝ නිය හෝ ශරීරය කියලා ගන්න බෑ පාරිශුද්ධත්වයක්. තමා ජය ගැනීම කියන්නේ අන්න ඒකයි. එතකොට ඒ තත්ත්වයේදී මේ ලෝකේ පවතින තර්ජන ගර්ජන අරෝදහමට අදාළ කාරණා නිසා සැලෙන්න කලබල වෙන්න ස්වභාවයක් නැති තැනටපත් වේ හිත. පොඩි දෙයකටත් කලබල වෙන එකනේ අපි ළඟ තිබෙන්නේ. ඒ කියන්නේ පොඩි දේ බාහිරින් සිද්ධ වෙනකොට අපේ ඇතුළේ තියෙන කලබලය එළියට එනවා. ඒක හංගලා තියාගෙන ඉන්නේ. හොඳයි ඒක නැති දවසට ඒක ඉවත් කරගත්තොත් ලෝකෙ මොනවා සිද්ධ වුණත් කලබල වෙන්නේ නැහැ නේද? ඒක නේද බුදුදහමේ විප්ලවය. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති. එනිසා ජීවිතය තුළ ජීවිතය විඳින්න පාරක් හදලා දෙනවා බුදුරජාණන් වහන්සේ. බුදුන් වහන්සේට පිටුපාලා ගියොත් ජීවිතය තුළ ජීවිතේ විඳවන්නවා. කපා ගන්නවා, කොටා ගන්නවා, වහ ගන්නවා, මරා ගන්නවා, දික සාද වෙනවා, හිරේ යනවා, එල්ලුම් ගස් යනවා, පරලෝ යනවා. ඔන්න ආගමික නැති ජීවිතේ ප්‍රතිඵල. එතෙන්ට ගිහින් උගතෙක් බවට පත් කරාට එයා රටෙන් කෑල්ලක් හරි භාගයක් හරි ටිකක් හරි විකුණයි. නැත්තම් තමන්ගේ සාක්කුවට දාගනි ව්‍යාපෘතියකින් 35ක් 45ක්. උගත් හොරෙක් හදලා වැඩක් නැහනේ. අර පින්පා විපාක විශ්වාසයක් නැතුව හැදුවම උගත් හොරෙක් හදනවා. උගත් හොරා නූගත් හොරාට වඩා භයානකයි. නූගත් හොරා නම් කෙසලකණක් කපයි කාගේ හරි මුදල් පසුම්බියක් හොරකම් කරයි. උගත් හොරා අල්ලන්න බැරි විදිහට කෝටි ගණනින් ගසා කනවා. දැනට අපට සිදුවී තිබෙන්නේ මේක කියලා තේරෙනවා නම් දරුවන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය බුද්ධාගම් පොත පාඩම් කිරීම පමණක් නෙවෙයි කියලා තේරුම් ගන්න. එදිනෙදා ජීවිතයේදීම පාසලේදීම පන්තියේදීම දහම් පාසලේදීම ඔවුනොවුන් කෙරෙහි තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් පරිගැනීමෙන් පහත් කිරීමකින් තොරව සහෝදරයන්සේ සලකා. අර බුදුන් වහන්සේ වදාළ පරිදි ඔවුනොවුන්ට ප්‍රේසීලිව කිරිහා පැනිසේ අරවා පාවිච්චි කරන්නම තහනම්. බුදුදහමේ කෙනෙකුට එරෙහිව ලෝභය දේශය මොහය පාවිච්චි කරන්න තහනම්. නමුත් හුනියම් කරනවා කියන්නේ, බලිතෝල් කරනවා කියන්නේ, පෙස්සන් ගහනවා කියලා කියන්නේ, ගමෙන් පන්නනවා කියලා කියන්නේ, දේශපාලන වශයෙන් පරිගන්නවා කියන්නේ මොනවද මේ ඔක්කොම? ලෝභ දේශ මොහ පාවිච්චි නෙවෙයිද? අන්න එහෙම අපිට අපේ ඇස් අරවනවා බුදුරජාණන් වහන්සේ. කයෙන් පුද්ගලයෙක් වශයෙන් හිටියරව පාවිච්චි කරන්නේ ඔබ ලෝභ දේශ මොහේ වහලෙක් වෙලා. ඔබ ලෝභ දේශ මොහයන්ගේ ප්‍රාණපකාරයෙක් වෙලා ඒවා අපිව පාලනය කරනවා. මෙන්න මේ ටික ජීවිතෙන් එලව ගන්න තමයි බුදුදහමේ භාවනාව ඕනේ. නැවත නැවත එකතු නොවීමෙන් මේගොල්ලෝ අපෙන් බැහැර වෙලා ගියාම අපට අපේ ඇති හැටි හිවත් පාරිශුද්ධත්වයේ හම්බ වෙනවා. ඒ ලෝකෙත් එක්කලා ගැටෙන්නේ නැහැ. ඒකේ මරණ බියක් වෙන එකකුත් නැහැ. පරලෝ යන්න ඕනකමක් ඇති වෙන එකකුත් නැහැ මං හිතන්නේ. ඒ නිසා නිවිලා සැනසලා ජීවත් වෙනවා කියන්නේ ඒකනේ. ඒ ටික නැතුව බලන්න ඕන නිවීම කියන්නේ මොකක්ද කියලා. ඒ මගේ උදාහරණයක් තියෙන අවසාන වශයෙන් එකක් කියලා ධර්මදේශනාවේ කාලය අවසන් වෙන්න ඉන්නවා නවත්තන්න. මම හැමදාම තේරුම් ගන්න මේක කියනවා. ඔය සමහර අයට හැදෙනවා මහා විශාල බරපතල ඉස්සරහදයක්. එළියේ පේන්න බෑ, කවුරුත් කතා කරන්න බෑ, එළියට එන්න බෑ, කන්න බෑ, නාන්න බෑ. පුදුම වේදනාවක්. හැදිච්ච අය තමයි දන්නේ. මිග්‍රේන් කියලාත් කියනවා. හොඳයි එහෙම හැදිලා ඉඳලා අමාරුවෙන් නිින්ද යනවා. පැයක් හැයක දෙකක් නිින්දකින් ඇහැරෙනවා. අර ඉස්සරහදී තිබුණ පලාතක නෑ. දැන් ඉස්සරහදී සුව වුණා. හිසේරාදේ දුකක් සුව වුණා කියලා මොකද්ද ලැබුණේ? හිසේරාදේ සුව වීමම නේද සුවේ කියන්නේ. ඔබ හිතනවා නිවන කියලා මොකක් හරි 아무ත දෙයක් ලැබෙනවා කියලා. මම දකිනවා දුක නැතිවීමයි නිවන කියන්නේ කියලා. අරකින් හිතන්න. ඒ නිසා දුක නැතිවීමමයි නෙවෙයි මෙතෙන් දුකක් නැතුව ජීවත් වෙන්න බුදුහාඳුරු ගන්නලා තියෙන්නේ. දුක ගෙනත් දෙන්නේ ලෝභ දේශ මොහ. ඒවා නැතුවම තමයි නිවීම තියෙන්නේ.
ඒ ඉවත් කරගන්නේ කොහොමද කියලා තේරුම් අරගෙන අනුගමනය කරන එක තමයි මම දකින භාවනාව, විදර්ශනාව නැත්නම් පටිසෝතගාමී ප්‍රතිපදාව. ධර්මදේශනාව සංවිධානය කළවට ඔබගේ දූ දරුවන් හැම දෙනාට මෙම මාර්ගයේ තේරුම් අරගෙන ලබාගත් ජීවිතය තුළම මේ ලෝභක්කේ, දේශක්කේ, මෝහක්කේ මාර්ගයේ ගන්නට අදාළ නුවණ පාදා ගන්නට මෙම ධර්මානුශාසනාව උපනිශ්‍රේවා හේතු ආසනාව වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද මෙම ධර්මදේශනාව රූපවාහිනී නාලිකාව තුළින්, ප්‍රඥා රූපවාහිනී නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සැදැහැති දායකත්වයේ දරනු ලබන්නේ කෑගල්ලේ උඳුගොඩ මහරංගල්ලේ පදිංචි සුගුණා තිලකරත්න මහත්මිය, ආර්.එම්. තිලකරත්න මහත්මයා, අනුලා මහත්මිය, සේනාරත්න මහතා සහ දියණිවරුන් වන ප්‍රියංකා, ලසන්ති, කස්තුරිකා, ඉනෝකා සහ බෑනාවරුන් වන උපරත්න, පාලිත, චාමර හා අනුරදර්ශන යන පවුලේ අය විසින් අරවුණු අතර මෙම උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ සියලුම පුණ්‍ය කුසල් ආර්.එම්. පුංචිරාල, කේ.ඒ. හාමි මහත්තයා යන දෙමව්පියන් දෙපළටත්, ආර්.එම්. හීන්මැණිකේ, ආර්.එම්. පියසිරි යන සහෝදරයන් දෙපළටත් උපහාරයක් පිණිස වේවා. අවශ්‍ය නම් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කරගනිත්වා. ඉක්මන් භවයකදී උතුම් නිවන් මඟ හෙළි කරගන්නට හේතු ආසනා වේවා යන්න ඒ ආදරණීය මව්පියන් සහ සහෝදරයන් වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රාර්ථනයයි. සුගුණා තිලකරත්න මහත්මියගේ පවුලේ මියගේ දෙමව්පියන් හා සහෝදර සහෝදරියන් සියලු දෙනාටත් උපහාරයක් වේවා. අවශ්‍යයි පින් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කරගනිත්වා. එමෙන්ම මොණබුරු පරම්පරාව සඳුනී, සවින්දී, තසන්දී, තරුන්, දහම්සා, ජනිදු, ගඟඩී, දිසින්දී, ඉමන්දී යන සියලුම මොණබුරු විරණයන්ගේ ග්‍රහපල දුරු වී අධ්‍යාපන කටයුතු සාර්ථක වී යහපත් පුරවැසියන් බවට පත් වෙන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරමු. තව ටිකක් වචන එකතු කරමු. රට කන්නැති, රටට ආදරය කරන ගෞරවනීය දේශකයන් වහන්සේටත් මෙම සම්බුද්ධ ශාසනය තුළ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මෙම කුසල බලය වේවා. කුසලයේ බලයක් බලවක් වේවා. ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ජනතාවටත් මේ පින් අවශ්‍ය පින් අනුමෝදන් වේවා. ලක්දිව කොරෝනා වසංගතය සමාප්ත වී ජනතා පීඩනය දුරු වී සුඛිතමිත වේවායි ප්‍රාර්ථනා කරමු. තිසවරුදු යුද්ධයෙන් රට ජාතිය වෙනුවෙන් දීපදු සියලුම රණවිරුවන්ටත් මේ උතුම් පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. මෙම සම්බුද්ධ ශාසනය තුළම උතුම් චතුස්සත්‍ය අවබෝධ කර ගැනීමට මේ කුසල කර්මය හැමට හේතු ආසනාව වේවායි ප්‍රාර්ථනා කරමු. ඔබ හැමදෙනා දායකත්වයේ දරා පැතු පැතුම් අතර පරලෝසෙපත් ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කරමින් පින් අනුමෝදන් කරනවා. උන්ගේ ජීවිත සුඛී සුවපත්ව මතු භවයකදී සදහම් හමු වී නිවන් මඟ හෙළි කරගනිත්වා. අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළා වූ මව්පියන්ට, දරුවන්ට සහ විශේෂයෙන් මොණබුරු මිනිබිරියන්ට අපි මේ කතා කළ පරිදි සිල් ගන්න මහන නාකි වෙන කල් ඉන්නේ නැතුව, ලෝභ දේශම බලවත් කරගන්න නැතුව ජීවත් වෙන්නට අදාළ නුවණස පෑදීමෙන් ඔවුන්ගේ ජීවිත ගැටුම් රහිත ජීවිතයක් බවට පත් කරගන්න. සහෝදරයන් අතර ගැටුම් රහිත, විවාහ වුණ කාලයකදී ඔවුන් අතර ගැටුම් රහිත, ස්වාමි සේවක සම්බන්ධයේදී ගැටුම් රහිත, මෙන්න මෙහෙම ගැටුම් අවම ජීවිතයක් ගත කරන්නට මේ ලෝභ දේශ මොහොෂය කරගන්නා වූ මාර්ගය උන්ට හේතු ආසනා වේවා. හැමදෙනාගේ මෙලොව ජීවිතේ වාසනාවන්ත වී රැකියාදී කටයුතු, යහපත් අනාගත බලාපොරොත්තු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී අපල උපද්දර පවතී නම් දුරු වී සඵල කාලයක් උදා කරගෙන ත්‍රිලක්ෂණ වෙන දහම් කරුණක ගැඹුර, ත්‍රිවිධ විතර්ක ප්‍රහාණ වැනි දහම් කරුණක ගැඹුර ප්‍රායෝගිකව අවබෝධ කරගන්න ලැබීම තුළින් හැමදිනාටමත් ගෞතම සාසනය ඉක්මවා නොයා නිවන සැනසෙන මං පිට ඉවර කරගන්න හේතු ආසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතයෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැමදිනාටම තෙරුවන් සරණයි. බුද්ධම් මෝහක්ඛයෝ නිබ්බානං